හොඳයි ළමයි මේ වීඩියෝ එක කරාම බලාපොරොත්තු වෙනවා අන්තිමටම අපි කතා කරපු continuous probability distribution වල general concept වලට අදාළ සිද්ධාන්ත වල exercise එක ඔයගොල්ලොත් එක්ක discuss කරා. හරි. ඉස්සෙල්ලාම යමු අපි 2009 22 වෙනි MCQ එක. ඒකේ කියනවා which of the following is not necessarily true for a continuous probability density function. එතකොට continuous probability density function එකකට අදාළව අත්‍යවශ්‍ය නොවන කරුණු මොනවද කියලා තමයි අහන්නේ. හරිද? සත්‍යාපනය වෙන්න ඕන අත්‍යවශ්‍ය නොවන කරුණු මොනවද කියලා තමයි අහන්නේ. ඒතකොට ඉස්සෙල්ලාම බලමු අපි අත්‍යවශ්‍ය වෙන කරුණු මොනවද කියලා. ඒතර නෝට් එකේ මම ඉස්සෙල්ලාම සිද්ධාන්ත කතා කරනකොට ඉතනින් පටන් ගත්තේ ඒ තමයි continuous probability distribution එකකට අදාළව ඒ තියෙනවා continuous probability density function කියලා එක. PDF කියලා කිව්වේ simple f වලින් දැක්ක. ඉතින් එයාට අදාළව මෙන්න මේ කරුණු දෙක true වෙන්න ඕන. අපි කිව්වා continuous probability distribution එකක් ගොඩනගන්නේ කිසියම් interval එකකට අදාළව. ඒ interval එකේ අවම අගයේ ඉඳන් උපරිම අගය දක්වා x විෂයෙන් density function එක අනුකලනය කළාම එන අගය එකට සමාන වෙන්න ඕන. ඒ වගේම density function එකේ සියලුම අගයන් වල අගය ඒ සියලුම අගයන් එක්ක විශාල හෝ සමාන වෙන්න ඕනේ බිඳුවට. කියන්නේ සියලුම random variable value වලදී density function එක හරහා generate වන අගයන් එක්ක බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ නැත්නම් සමාන වෙන්න ඕනේ. විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. ඔන්න ඔය condition දෙක තමයි necessarily true වෙන්න ඕනේ. ඉතින් එසේ නොවන ඒවානේ අහන්නේ මෙතන මේ. එතකොට ඊටු ඒව තමයි එන්න ඕනේ එසේ නොවන. හරිද? එතකොට A සහ C තමයි ඔය conditions දෙක. එසේ නොවන ඒවා වෙන්න ඕනේ not necessarily true වෙන්න ඕනේ මේවා. B D E. එනවා මේ ප්‍රශ්නේ උත්තර වෙන්නේ B D. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. assignment ප්‍රශ්නයක්. ඒකේ කියනවා x කියලා continuous random variable එකකට අදාළ PDF එක. ඒ කියන්නේ probability density function එක නැත්නම් simple fx මෙන්න මේ interval එක තුලදී තුන වතාවක් x ගේ k වෙනි බලය විදිහට හැසිරෙනවලු. otherwise බිඳුවක් වෙනවා. ඉතින් මේ function එක තමයි මේ අවස්ථා දෙකකට අදාළව විස්තර කරලා තියෙන්නේ. density function එක. ඉතින් ඔන්න ඔය density function එකේ හම්බෙන්නේ k කියන අගයේ k කියන constant එකේ අගය ගන්න කියලා තමයි කිව්වේ. ඒ අගය හොයන්න. හරි අපි යමුකෝ විසඳුමට. එතකොට අපිට හුරු පුරුදු ආකාරයට ඔය function එක ලියාගත්තාම මෙන්න මේ interval එක අතර තුන density function එක තුන වතාවක් x ගේ k වෙනි බලය විදිහට තමයි හැසිරෙන්නේ. ඒ interval එකට පිටතින් ඒ කියන්නේ බිඳුවට වඩා අඩු වෙන හෝ එකට වඩා වැඩි කියන ඕනෑම අවස්ථාවක otherwise 0 විදිහට තමයි හැසිරෙන්නේ. k ගේ අගය හොයන්න තියෙන්නේ. එතකොට අර කලින් ප්‍රශ්නේදී හම්බුණු මේ conditions දෙකේ පළවෙනි condition එක ඒ සලකන ලද interval එකේ අවමාගයත් උපරිමාගයත් අතර x විෂයෙන් density function එක අනුකලනය කළාම ඉනාගේ එකට සමානයි. කියන්නේ පළවෙනි condition එක මෙතනදී පාවිච්චි කරනවා මේ k ගේ අගය හොයන්න. එතකොට ඍණානන්තය replace වෙනවා මේ interval එකේ බිඳුව හරහා. අවම අගයනේ lower boundary තමයි මේ ඍණානන්තය කියන එකෙන් පොදුවේ නිරූපණය කරලා තියෙන්නේ. upper boundary තමයි මේ සලකන ලද interval එකේ upper boundary තමයි ධනානන්තයෙන් පොදුවේ නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්ටර්වල් එකක් ගත්තාම ඍණානන්තයේ බිඳුවෙන් රිප්ලේස් වෙනවා මෙතෙන්දී ධනානන්තයේ රිප්ලේස් වෙනවා එකකින්. ඉතින් බිඳුවත් එකත් අතර fx කියන්නේ කවුද? තුන වතාවක් x ගේ k වෙනි බලය. ඒක ආදේශ කළා ඊළඟට. එතකොට දැන් අනුකලනය කරන්න තියෙන්නේ අනුකලන නීතිය අනුව 3 කියන නියතය එළියට ගන්න පුළුවන්. එතකොට x ගේ k වෙනි බලය x විෂයෙන් අනුකලනය කරන්න තියෙන්නේ. ඒක අනුකලනය කළාම එන්නේ දැන්ට තියෙන බලයට එකක් වැඩි බලයක් සහිත x ගේ පදය බෙදනවා 9 බලය. ඒතර k ධන 1 වෙනි බලය බෙදනවා k ධන 1. ඒ මොන ඉන්ටර්වල් එක අතර දුරද බිඳුවත් එකත් අතර. එකක් දාගන්න. k ධන 1 කියන හරියේ තියෙන අගයන් නියතයක්. ඒක පිටතට ගන්න පුළුවන් භාගයක් විදිහට. ඒකට පිටත තියෙනවා 3 බෙදීම k ධන 1 කියලා. බිඳුවත් එකත් අතර x ගේ k ධන 1 වෙනි බලය හොයන්න තියෙනවා. එතකොට upper boundary අගය ආදේශ කළා ඒන උත්තරයෙන් අඩු කරන්න ඕනේ lower boundary value එක ආදේශ කරනවා. එහෙනම් හරි. ඒතර එක ආදේශ කළාම 1 k ධන 1 අඩු කිරීම
බිංදුව ආදේශ කරාම බිංදුවේ k දන එකේ ඕනම බලයක් 1යි බිංදුවේ ඕනම බලයක් බිංදුවයි එක රින බිංදුව කියන්නේ 1යි. ඒකට එක වතාවක් 3 බෙදීම k දන එක කියන්නේ 3 බෙදීම k දන එක. ඉතින් මේක එහෙම සුළු කරලා k ගියගේ 2යි කියලා ගන්න. ඔක දෙනවා b කියන ආන්සර් එක තුල k සමානයි 2 කියන අංගය. ඒ අනුව මෙන්න මේ අසයින්මන්ට් ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ මොකද්ද? ආන්සර් b. k ගියගේ 2යි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තවත් අසයින්මන්ට් ප්‍රශ්නයක්. ඒකේ කියනවා x කියන්නේ continuous random variable එකලු. එයාගේ probability density function එක simple fx. ඒ කොහොමද? එයා බිංදුවත් එකක් අතර 3 x වල දෙවෙනි බලය විදිහටම හැසිරෙන්නේ. otherwise කියලා නේ. ඉතින් otherwise 0 කියලා ගන්න පුළුවන් පොදුයි. හරිද? otherwise අවස්ථාව විශේෂයෙන් දක්වලා නැත්නම් පොදුවේ ඕනෑම otherwise අවස්ථාවක් බිංදුවයි කියලා ගන්න පුළුවන්. interval එකෙන් පිට. ඉතින් ඔන්න density function එකට අදාළව x ගේ මූල අගය 0.5ට වඩා අඩු වීමේ probability හොයන්න කියලා තමයි කිව්වේ. හරි අපි යමුකෝ විසඳුමට. එතකොට අපිට හුරු පුරුදු ආකාරයට density function එක ගොඩනගා ගත්තාම මේ විදිහට එන්නේ. මේ interval එක අතර තුලදී තුන වතාවක් x වර්ගය විදිහට හැසිරෙනවා. otherwise 0 කියලා දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මූල x 0.5ට වඩා අඩු වීමේ probability එක හොයන්න තියෙන්නේ. මූල x අපිට නොහුරු දෙයක්. අපි මූල x x බවට පත් කරගමු. ඒකට කරන්නේ අසමානතාවයේ දෙපැත්තම වර්ග කරනවා. මූල x 0.5ට වඩා අඩුයි මෙනු x 0.25ට වඩා අඩුයි මෙහෙවත් x 4න් 1ට වඩා අඩුයි. ඉතින් ඔන්න ඕක අපි අඳුරගන්න. x ගෙන් කොහොමද වෙන්නේ කියන කාරණා. මූල x 0.5ට වඩා අඩුයි මෙනු x 4න් 1ට වඩා අඩුයි. ඉතින් මෙන්න මේක කියන්නේ මොකද්ද? මෙයාට අදාළව ප්‍රස්ථාරයක් යනද ඒ ප්‍රස්ථාරයේ x අගයන් පටන් ගන්න බිඳුවේ. ඉවර වෙන්නේ 1ෙන්. ඒතර බිඳුවත් එකක් අතර තමයි ওই ප්‍රස්ථාරය ඇඳේ. x අක්ෂයේ බිඳුවත් එකක් අතර. එතකොට 4න් 1ට වඩා less than අවස්ථාවේ probability කියන්නේ මොකද්ද? මේ බිඳුවේ ඉඳන් 4න් 1 දක්වා වූ x අගයන් වලට අදාළව cover වෙන area එකේ size එක. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් බිඳුවේ ඉඳන් 4න් 1 දක්වා x විශයෙන් fx අනුකලනය කරලා ඒ area එකේ size. හරි හැමතිස්සෙම less than කියනකොට less than වල ඒ less අවස්ථාවේ සීමා වෙන්නේ මොකක්ද interval එකේ lower boundary එක. මෙතනම more than අවස්ථාවක් තිබ්බනම් 4න් 1ට වඩා වැඩි අවස්ථාවක් තිබ්බනම් මේ more than අවස්ථාවේ more අවස්ථාවේ කෙලවර මොකද්ද? ඒ upper boundary එක 1. හරි. ඉතින් මෙතන less than නේ. එහෙනම් less than අවස්ථාවේ lower boundary බිඳුව හින්දා බිඳුවේ ඉඳන් තමයි පටන් ගන්න. බිඳුවේ ඉඳන් 4න් 1 දක්වා x විශයෙන් fx අනුකලනය කරනවා. ඒ අනුකරණය කරලා හොයන්නේ මොකද්ද? බිඳුවේ ඉඳන් 4න් 1 දක්වා ප්‍රස්ථාරයේ ඒ ආවරණය වෙන කලාපයේ වර්ගඵලය. හරි. එතකොට fx අපිට ආදේශක දාගන්න පුළුවන් 3ක් x වර්ගය කියලා. මොකද බිඳුවත් එකක් අතරදී 3ක් x වර්ගය නම් බිඳුවත් 4න් 1ත් අතරදී 3ක් x වර්ගයම. ඒතර මේ 3 කියන නියතය අනුකරණ නීතිය අනුව ඉවතට ගන්න පුළුවන්. එතකොට ඉතිරි වෙනවා x වර්ගය. x වර්ගය x විශයෙන් අනුකරණය කළාම එන්නේ x වල 3 වෙනි බලය බෙදීම 3. ඒ 3 නියතයක් විදිහට එළියට ගත්තාම පිටතින් 3ට 3 කැපිලා යනවා. අවසානයේ මෙන්න මෙයාට මේ සීමාවන් ආදේශ කළාම upper boundary ආදේශ කළේ නැගෙන් අඩු කරනවා lower boundary ආදේශ කළේ නැ. අවසානයේ එනවා 64න් 1 අඩු කිරීම බිඳුව හේවත් 64න් 1. ඕක තියෙනවා e කියන ආන්සර් එක තුල. හරිද? ඒ අනුව මේ ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ ආන්සර් e හේවත් 64න්. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ 2009 වෙනි MCQ එක. ඒකේ කියනවා x කියන්නේ continuous random variable එකක්. එයාගේ PDF එක මෙන්න මේ ප්‍රාන්තරය තුල මෙන්න මේ විදිහට හැසිරෙනවා. ඉතින් otherwise අවස්ථාව දීලා නේ otherwise 0 කියලා ගමු. කලින් ගානක් වලදී වගේම otherwise 0 කියලා ගමු දුන්නේ නැහැ. ඊටර මේ k අගය ගන්න කියලා තමයි කියන්නේ. හරි. අපි යමුකෝ විසඳුමට.
ඉතින් අපිට හුරු පුරුදු ආකාරයට මේක හදාගත්තාම මේ ඉන්ටර්වල් එක ඇතුළතදී fx ගේ හැසිරීම මොකද්ද? e ගේ x වෙනි බලය. otherwise 0 කියලා ගන්න. මෙන්න මේ k අගය හොයන්න කියලා කියනවා. එතකොට අර PDF එකට අදාළ කන්ඩිෂන් දෙකේ පළවෙනි කන්ඩිෂන් එක ඇප්ලයි කරනවා. ඒ කියන්නේ ඉන්ටර්වල් එකේ අඩුම අගයේ ඉඳන් වැඩිම අගය දක්වා x විෂයෙන් ඒ PDF එක අවකලනය කළාම අනුකලනය කළාම අගය එකට සමාන වෙන්න ඕනේ. ඍණානන්තයේ ඉඳන් ධනානන්තයේ දක්වා x විෂයෙන් fx අනුකලනය කළාම එන අගය එකට සමාන වෙන්න ඕනේ. ඉතින් මේ ඉන්ටර්වල් එකට අදාළව ඍණානන්තය කියන එක රිප්ලේස් වෙනවා බිඳුවෙන් ධනානන්තය කියන එක රිප්ලේස් වෙනවා k ගෙන්. අවම අගයෙන් සහ උපරිම අගයෙන්. ඉතින් බිඳුවත් kත් අතර fx කියන්නේ ex එයාව ආදේශ කරනවා. එතකොට ex අනුකලනය කළාම exමයි ex x විෂයෙන් අනුකලනය කළාම exමයි එන්නේ ප්‍රතිඵල විදිහට k සහ බිඳුව කියන අගයන් අතර. එතකොට අපර් බවුන්ඩරි ආදේශ කරලා එන අගයෙන් අඩු කරනවා ලෝවර් බවුන්ඩරි ආදේශ කරලා එන ඊවන k වෙනි බලයෙන් අඩු වෙනවා e ගේ බිඳුවෙනි බලය ඕනෑම ඒක බිඳුවෙනි බලය කියන්නේ මොකද්ද? 1යි. දැන් e කියන්නේ ඇත්තටම සංඛ්‍යාවක්. Euler's constant. හරිද? කියලා කියන්නේ 1 අගයක් කියන්නේ දශම සංඛ්‍යාවක් කියන්නේ. අනන්ත දශමයක් කියන්නේ. කියන්නේ non terminating decimal එකක් e කියලා කියන්නේ. ඉතින් ඒකක වුණත් බිඳුවෙනි බලය කියන්නේ මොකද්ද? 1. ඉතින් මේ ඍණ එක මේ පැත්තට ගෙනිච්චාම ධන දෙයක් හැදෙනවා. කේව හොයන්න කියන්නේ කේව උක්ත කරන්න අපි මොකද කරන්නේ? ලඝු e පාදයට සලකනවා. ලඝු e පාදයට 2 කියලා තමයි සලකලා කේව උක්ත කරගන්නේ. එතකොට ලඝු e පාදයට කියන එක කෙටියෙන් මැතමැටිකලි දක්වනවා ln කියලා. ln කියලා තියෙන මොනතරම් අදහස් කරන්නේ විශේෂයෙන් කැල්කියුලස් ඒ කියන්නේ අවකලන අනුකලනයේදී ලඝු e පාදයට කියන්නේ. ඉතින් මේක උත්තරේ වෙන්නේ k කියන්නේ ln 2යි. යෝග තියෙනවා c කියන ආංශ එක තුල. c කියන ආංශ එක තුල නම් මේ ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? ln 2. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නය 2010 තුන්වෙනි MCQ එක. 2010 තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න. හරි. එතකොට මේකේ කියනවා x කියලා කියන්නේ RAM කාඩ් එකක දිග. ඉතින් RAM කාඩ් එකක දිග කියන එක measurable දෙයක්. length කියන්නේ measurable දෙයක්. ඉතින් x කියන්නේ continuous random variable එකක් කියලා කියනවා. ඉතින් continuous probability distribution වෙන්නේ මොනවද? මේ measurable දේවල් හරහා ලැබෙන random variable තමයි continuous random variable එන්නේ. එතකොට මේ continuous කියන එක අපිට තහවුරු කරගන්න පුළුවන් length කියලා දීලා තියෙන නිසා. මොකද measurable දෙයක් නේ continuous random variable එකක් කියන්නේ. හරි. එතකොට එයාට අදාළව මේ density function එක මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරිද? ඉතින් මුලින්ම කියනවා මෙන්න මේ k ගේ අගය හොයන්න කියලා. හරිද? මේ density function එකේ තියෙන k ගේ අගය හොයන්න කියලා. ඉතින් කලින් MCQ වලදී කරපු විදිහටම අපි අර density function වලට අදාළ පළවෙනි condition එක apply කරනවා. මෙන්න මේ විදිහට. ඒතර k වනේ හොයන්න කියන්නේ ඒතර අපිට ගන්න පුළුවන් ඍණානන්තයේ ඉඳන් ධනානන්තයේ දක්වා x විෂයෙන් fx අනුකලනය කළාම එකට සමාන විය යුතුයි කියන එක. මේ පළවෙනි condition එක. ඒතර ඍණානන්තයේ ධනානන්තයේ කියන එක හරහා පොදුවේ සංකේතවත් කරලා තියෙන්නේ මොකද්ද? සලකන ලද ඉන්ටර්වල් එකේ අවම අගය සහ උපරිම අගය. එතකොට ඍණානන්තයේ අවම අගයෙන් රිප්ලේස් වෙනවා ධනානන්තයේ උපරිම අගයෙන් රිප්ලේස් වෙනවා. ඔය අතරතුර fx කියන්නේ කවුද? මෙතන හැටියට නම් k. දැන් k කියන්නේ නියතයන්නේ. එහෙනම් k ව ඉවතට ගන්න. x x විෂයෙන් අනුකලනය කළාම එන්නේ x වර්ගයේ බෙදීම 2 කියන එක. ඒතර 2 කියන එක භාගයක් විදිහට එළියට ගත්තාම k බෙදීම 2ක් කියලා නියතය එළියෙන් හැදෙනවා. x වර්ගය මෙන්න මේ ඉන්ටර්වල් එක අතර හොයලා ඒක එකට සමාන කරන්න ඕනේ. ඒතර upper boundary ආදේශ කළා ඒකෙන් අඩු කළා lower boundary ආදේශ කරලා එනවා. ඊට මෙතන මේ පැත්තේ යනවා k බෙදීම 2 වතාවක් 36 කියලා. ඔබ සුළු වෙලා යනවා වම් පැත්තෙන් 18යි k කියලා දකුණු පැත්තෙන් ඒක එකට සමාන වෙනවා. අවසානයේ k ගේ අගය එනවා 18න් 1යි කියලා. k සමානයි 18න්. හරිද? ඔය පළවෙනි කොටස. අපි යමු ඊළඟ කොටසට.
Roman 2 වල කියනවා මේ RAM card එකට අදාළ ඒ length එකේ size එක 5ට වඩා වැඩි නොවීමේ probability හොයන්න කියනවා. Not more than 5 වීමේ probability. එතකොට more than 5 කිව්වනම් x greater than 5 කියන probability හොයන්න තියෙනවා. Not more than 5 කියනකොට අපිට හොයන්න තියෙන්නේ x less than or equal 5 කියන probability. යන්න ඉතින් මෙන්න මෙයාව හොයන්න තියෙනවා. එතකොට මේ continuous probability distribution වල equal sign එක තිබුණත් එකයි නැතත් එකයි මොකද ඕනෑම exact value එකකට අදාළව නැත්නම් equal අවස්ථාවට අදාළව ඒ continuous random variable එක probability බිඳුවක් කියලා තමයි අපි සලකන්නේ. ඒව discrete probability distribution වල වගේ නෙමෙයි exact value එකකට අදාළව අපිට probability එකක් හොයන්න බෑ. ඒ කියන්නේ කිසියම් area size එකක් හොයන්න බෑ. ඒ ප්‍රස්ථාරයකට අදාළව. මොකද ඒක නොගැනී හැකි තරම් කුඩා විදිහට තමයි අපි සලකන්නේ. තනි value එකකට අදාළව. ඒ හින්දා almost zero විදිහට තමයි සලකන්නේ. ඒ නිසා මෙතන equal ලකුණ තිබුණත් එකයි නොතිබුණත් එකයි ඒකෙන් බලපෑමක් නැහැ. ඒ නිසා මෙතන මේක less than 5 කියලා සැලකුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද equal ලකුණ හරහා විශේෂ බලපෑමක් වෙන්නේ නැති හින්දා continuous probability distribution වලට. හරිද? එතකොට දැන් less than 5 අවස්ථාවේදී probability හොයද්දී ඕකේ නිරූපණය වෙන්නේ මොකද්ද? අර ප්‍රස්ථාරයක් යන්දොත් මේ ඉන්ටර්වල් එකේ අවමගියේ ඉඳන් 5 දක්වා ආවරණය වන කලාපේ ඒරියා එකේ සයිස් එක තමයි මේ probability කියලා කියන්නේ. ඉතින් ඔය ඒරියා එක හොයන්න පුළුවන් කොහොමද? බිඳුවේ ඉඳන් 5 දක්වා x විශයෙන් අදාළ density function එක අනුකලනය කළා නම් ඒක තමයි මේ කරන්නේ. අවමගියේ ඉඳන් අදාළ අගය දක්වා x විශයෙන් ඒ density function එක අනුකලනය කරනවා. එතකොට ඒකෙන් අර ඒරියා එකේ සයිස් එක නිරූපණය වෙනවා. වර්ගඵලය නිරූපණය වෙනවා. ඉතින් මේ බිඳුවත් 6ත් අතර fx හැසිරෙන්නේ k වතාවක් x විදිහට. දැන් k කියන්නේ අපි හොයාගත්තනේ 18න් එකයි කියලා. එහෙනම් x බෙදීම 18යි කියලා ගන්න පුළුවන්. ඉතින් බිඳුවයි 5යි අතරත් ඒ විදිහටම තමයි හැසිරෙන්නේ. එහෙනම් x බෙදීම 18 කියලා ආදේශ කරන්න පුළුවන් fx වෙන. ඔය 18න් එක කියන නියතය එළියට ගන්න පුළුවන්. ඒකට ඇතුලේ තනි වෙනවා x. x ව. ඒකට x ව x විශයෙන් අනුකලනය කළාම ඉන්නේ x වර්ගය බෙදීම 2ක් කියලා. මෙතන මේ තියෙන දෙකක් භාගයක් විදිහට ඉවතට ගත්තාම පිටතින් හැදෙනවා 36න් 1 කියන නියතය. ඒ හරයන් දෙක ගුණ වෙලා. හරිද? x වර්ගය පහත් බිඳුවත් අතරදී අපි මොකද කරන්නේ? හොයන්න පහ ආදේශ කරනවා. ඒ කියන්නේ upper boundary ආදේශ කරලා එන අගයෙන් අඩු කරනවා lower boundary ආදේශ කරලා එන. ඉතින් මෙතනින් එන අවසානයේ 36න් 25යි කියලා probability එකක්. ඔක දශම වලට හැරෙවුවම 0.694 කියලා එනවා. ඒතර භාගයක් විදිහට ගත්තොත් 36න් 25යි. හරිද? ඔන්න ඔක තමයි උත්තරය. හරි? අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස බලමු. හරි. Roman 3 වල කියනවා calculate the probability that the length of a RAM card is at least 5 cm. අඩුම තරමේ 5. ඒ කියන්නේ වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මෙතන මොකද්ද මේ අසමානතාවය? x විශාල හෝ සමානයි 5 කියන අවස්ථාව. දැන් කලින් Roman 2 යටතේ අපි හෙව්වේ x කුඩායි 5 කියන අවස්ථාව. නැත්නම් කුඩා හෝ සමානයි. සමාන අවස්ථාවේ මේ බලපෑමක් නැහැ කියවනේ මම. කියන්නේ කුඩායි 5 අවස්ථාවට අදාළ probability තමයි හෙව්වේ. දැන් මෙතන හොයන්න කියන්නේ විශාලයි 5ට අදාළ probability එක. කියන්නේ at least 5 කියවම විශාල හෝ සමානයි 5 වෙන්නේ. ඉතින් සමාන අවස්ථාවෙන් බලපෑමක් නැහැ. සමාන ලකුණෙන් බලපෑමක් නැහැ. එහෙනම් මේක මේ විශාලයි 5 අවස්ථාවට අදාළ probability කියලා ගන්න පුළුවන්. එතකොට ඒක දැන් බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. මේ Roman 3 අහන්නේ Roman 2 වලින් පස්සේනේ. කුඩායි 5 අවස්ථාවේ probability හොයලා පස්සේ අහනවා විශාලයි 5 අවස්ථාවේ probability හොයන්න කියලා. අපි දන්නවා ඔය අවස්ථා දෙකේම හැදෙන probability වල සමස්ත එකතුව කීයද? එකට සමාන වෙන්න ඕන. මොකද ඔය අවස්ථා දෙක කියන්නේ සමස්ත සිද්ධිය බෙදන්න පුළුවන් අවස්ථා දෙකකට. හරිද? 5 කියන එක සැලකුවොත් එහෙම 5ට කුඩා අවස්ථාව සහ විශාල අවස්ථාව.
මොකද continuous probability distribution වලදී සමාන අවස්ථාවෙන් probability එක calculate වෙන්නේ නැති නිසා. ඉතින් සියලු probability වල එකතු එකක් වෙන්න බෑ. නැත්නම් total area එකක් වෙනවනේ. අර ප්‍රස්ථාරෙදී. හරිද? එතකොට ඒ එකෙන් අඩු කරන්න පුළුවන් මේ Roman 2 වල අගේ. එතකොට එක සිද්ධියක probability ගන්න ඊට විරුද්ධ සිද්ධියේ probability සමස්ත එකෙන් අඩු කරලා අපිට එහෙම හොයන්න පුළුවන්. එහෙම දැන් මෙතන ආවේ කීයද? භාගයක් විදිහට ආවොත් 36 25 කියන අගේන ආවේ. එකකින් 36 25 අඩු කරලා මේක 36 11යි කියලා එහෙම ලේසියෙන් හොයන්න පුළුවන්. හරිද? හැබැයි මම මෙතෙන්දී අර අනුකරණ දැනුම පාවිච්චි කරනත් එක්ක මම ටිකක් අර දීර්ඝ ක්‍රමයකට හැදුවා. ඒ කියන්නේ අර කෙටි ක්‍රමය පාවිච්චි නොකර සාමාන්‍ය විදිහට හැදුවා. අවස්ථා දෙකේම එකම අගය එනවා. හරිද? දැන් more than 5 කිව්වහම 5 සිට උපරිම අගයක් දක්වා. එතකොට ඉන්ටර්වල් එකේ උපරිම අගය කීයද? 6නේ. එහෙනම් 5 ඉඳන් 6 දක්වා x විෂයෙන් fx අනුකරණය කරන්න තියෙනවා. fx කියන්නේ මොකද්ද? බිඳුවත් 6ත් අතර fx කියන්නේ x බෙදීම 18. එහෙනම් 5ත් 6ත් අතරත් fx කියන්නේ මොකද්ද? x බෙදීම 18. x බෙදීම 18 ආදේශ කරලා 18න් එක නියතයක් විදිහට අරගෙන අර කලින් රෝමන් 2 වල විදිහටම හදාගෙන යන්න පුළුවන්. වෙනසකට තියෙන මේ සීමාවන් වෙනස් වෙන්නේ. ඉතින් ඉහළ සීමාව ආදේශ කළා ඒකෙන් අඩු කරනවා පහළ සීමාව ආදේශ කරනවා. අවසානය එනවා 36න් 11යි කියලා. මේ 36න් 11 ලේසියෙන්ම ගන්න තිබ්බා රෝමන් 2 වල උත්තරේ ආශ්‍රයෙන්. මොකද රෝමන් 2 වල අපි less than 5 අවස්ථාවලනේ හෙව්වේ. ඉතින් සමස්ත එකතුව 1යි ඒකෙන් less than 5 අවස්ථාව අඩු කළාම අපිට උත්තරේට more than 5 අවස්ථාව වෙනවා. ඉතින් 1 ඍණ 36න් 25 අඩු කරලා 36න් 11 ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට හදලා 36න් 11 ගන්න පුළුවන්. මම මේ ඕගොල්ලන්ට අත්දැකීමක් එන්න ඕන නිසා හදලා පෙන්නුවේ එහෙම. හරිද? එතකොට මේකේ උත්තරේ 36න් 11වත් 0.3.5යි. ඒ රෝමන් 3 එක. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රෝමන් 4 වල කියනවා expected value එක calculate කරන්න කියලා. රෝමන් 5 වල කියනවා standard deviation එක calculate කරන්න කියලා. ඉස්සෙල්ලාම මම රෝමන් 4 වලට. එතකොට expected value එක calculate කරද්දී අපි ඒක calculate කරන්න මෙන්න මේ විදිහට අවමගයේ ඉඳන් උපරිමගයේ දක්වා. ඒ කියන්නේ ඍණ අනන්තයේ ඉඳන් ධන අනන්තයේ දක්වා x විෂයෙන් fx x වතාවක් fx x විෂයෙන් අනුකරණය කිරීම තමයි මේ expected value එක වෙන්නේ. ඒතර මෙන්න මේක තමයි සූත්‍රය. ඒතර ඍණ අනන්තයේ රිප්ලේස් වෙනවා ඒ ඉන්ටර්වල් එකේ අවමගයේ. ධන අනන්තයේ රිප්ලේස් වෙනවා ඒ ඉන්ටර්වල් එකේ උපරිමගයෙන්. ඒ ඉන්ටර්වල් එක අතරතුර fx කොහොමද හැසිරෙන්නේ? අන්නේ සූත්‍රයෙන් fx රිප්ලේස් වෙනවා. ඒ කියන්නේ x බෙදීම 18 කියන එක. ඒතර මෙතන x එකක් තියෙනවා. හරි. ඉතින් මේක සුළු වුණාම එනවා x වර්ගයේ බෙදීම 18 කියන එක. 18න් එකක් ඉවතට ගන්න පුළුවන්. x වර්ගයේ x විෂයෙන් අනුකරණය කළාම කොහොමද එන්නේ? තියෙන බලයට එකක් වැඩි බලය බෙදීම ඒ වැඩි වූ නව බලය. හරිද? එතකොට x ඝනයේ බෙදීම 3 කියන එක තමයි. ඒතර 3න් එකකුත් නීතියක් විදිහට එළියට ගන්න පුළුවන්. මම වෙන්නේ අන්තයටම සුළු කළේ නෑ මෙහෙම තියාගන්න. x ඝනය 6ත් බිඳුවත් අතර කොහොමද හැසිරෙන්නේ? උපරිමගිය ආදේශ කළේ නගින් අඩු කරනවා අවමගිය ආදේශ කළේ නග. එතකොට එතනින් බිඳුවේ ඝනය බිඳුවයි 6 ඝනය කියන එක සුළු නොකර ඒ විදිහටම තියාගෙන මේ විදිහට මම සුළු කරනවා. එතකොට 1ට 18 වතාවක් 3 වැඩි කිරීම 6 ඝනය කියන එක මම ප්‍රසාරණය කරලා 6 වතාවක් 6 වතාවක් 6 කියලා අරගෙන මෙන්න මෙහෙම සුළු කරන්න පුළුවන්. මේ සුළු කිරීමේ පහසුව තකා තමයි මම මේ අන්තයටම සුළු නොකර මේ දක්වා ඉතුරු කරගෙන ගෙනා. හරිද? එතකොට 18 කැපෙනවා 6ව 3ක් විදිහට 6ව 1යි 18 6ව 3. මේ තුනෙන් ආයි 6 කැපෙනවා කොහොමද 3ට 3ව 1යි 6ට 2යි කියලා. මේ තුනෙනුත් කැපෙනවා 3ට 3ව 1යි 6ට 2යි කියලා. එතකොට දෙවරක් 2 4යි කියලා. එතකොට expected value එක සෙන්ටිමීටර් 4යි. ඒ කියන්නේ නිකන් අහඹු ලෙස ගන්නා ලද හරිද RAM කාඩ් එකක තිබිය හැකි average length එක කීයද? සෙන්ටිමීටර් 4යි.
කියන එක තමයි උතනින් අදහස්. අපි මේ ඊළඟ ප්‍රශ්නයට හරි. රෝමන් 5 වල කියන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න කියලා. ඒ කියන්නේ සිග්මා එක. දැන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් හොයන්න කලින් අපි වේරියන්ස් එක හොයාගන්න ඕනේ. ඕනෑම තැනක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන්නේ මොකද්ද? කිසියම් ක්‍රමයකට හොයාගන්නා ලද වේරියන්ස් එකේ ධන වර්ග මූලය. එහෙනම් වේරියන්ස් එක හොයාගෙන තියෙන්නේ හරි. අපි යමු විසඳුමට. ඒතර වේරියන්ස් කියන එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයේ විදිහට. e වල x වර්ගයෙන් අඩු කරනවා ex ගේ වර්ග. ඒතර ex කියන එක කලින් පියවරේ අපි හෙව්වා කොහොමද? 4 කියනාගේ කියන්නේ 4 වර්ගය තමයි ආදේශ වෙන්නේ. 4 කියන එක තමයි ආදේශ වෙන්නේ. ඒතර x වර්ගය අපි හෙව්වේ නැහැ. හරිද? ඒක මේ අවස්ථාවේ හොයන්න ඕනේ. දැන් ex කිව්වහම කොහොමද ආවේ? x වතාවක් fx x විශේෂයෙන් ඍණ අනන්තයක් ධන අනන්තයක් අතර. x වර්ගය කිව්වහම x වෙනුවට x වර්ගය ආදේශ වෙනවා. x වර්ගය වතාවක් fx x විශේෂයෙන් ඍණ අනන්තයක් ධන අනන්තයක් අතර අනුකලනය කරන්න තියෙනවා. එතකොට fx වෙනුවට x බෙදීම 18 කියලා දාන්න පුළුවන්. ඍණ අනන්තය සහ ධන අනන්තය සුපුරුදු විදිහට බිංදුවෙන් සහ 6න් රිප්ලේස් වෙනවා මේ ගානේට අදාළ. ඒ ගානේ අවමගිය බිංදුවයි උපරිමගිය ධන 6ක් වුණ නිසා. ඉන්ටර්වල් එක. එතන මෙතන ඇතුළේ සුළු වෙන x ඝනයේ බෙදීම 18ක් විදිහට කලින් පියවරවල වලදී වගේම 18 එක ඉවතට ගන්න පුළුවන් නියතයක් විදිහට. x ඝනයේ x විශේෂයෙන් අනුකලනය කළාම x ගේ 4 වෙනි බලයේ බෙදීම 4 කියලා එනවා. ඔය 4 4න් එකක් විදිහට ඉවතට ගන්න. නියතයක් විදිහට. දැන් මෙන්න මේක මේ ප්‍රාන්තරය ඇතුළත හොයන්න තියෙන. ඒකට උපරිමගිය ආදේශ කළා එකකින් අඩු කළා. කියන උපරිමගිය කියන එකෙන් අදහස් කරන්නේ අපර් බවුන්ඩරි ආදේශ කළා එකකින් අඩු කරනවා ලෝවර් බවුන්ඩරි ආදේශ කරනවා. එතකොට බිංදුව ඕනෙන් බලය බිංදුවයි මෙන්න 6 4 වෙනි බලයක් තමයි මෙතනින් එන්නේ ගුණය. ඒක ප්‍රසාරණය කළා අපිට මේ විදිහට සුළු කරලා ගන්න පුළුවන් 18 කියන. ඒ කියන්නේ e ගේ x වර්ගය කීයද? 18යි. ඔය 18 ගෙනහිල්ලා අපිට මෙන්න මේ සමීකරණයට ආදේශ කළාම vx කියන එක හොයාගන්න පුළුවන් 18 ඍණ 4 වර්ගය හෙවත් 16යි කියන. 18 ඍණ 16 කියන්නේ කීයද? 2යි. එහෙනම් වේරියන්ස් අගේ කීයද? වේරියන්ස් x කියාගේ කීයද? 2යි. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් හොයන්න තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන්නේ වේරියන්ස් එකේ ධන වර්ගමූලය. ඒ කියන්නේ මූල 2 ධන මූල 2. ඒ කියන්නේ 1.4යි 1.4. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක යගේ කිය 2.4 1.4 සෙන්ටිමීටර්. හරිද? ඔන්න තමයි ඔය ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්නේ ඔය ගන්න. ඊට ඔතනින් 2010 තුන්වෙනි ස්ට්‍රක්චර් දෙසේ ප්‍රශ්නය සම්පූර්ණ වෙනවා. අපි හමුවෙමු තවත් ගානකින්. හරි කලින් ගානේ අපි 2010 තුන්වෙනි ස්ට්‍රක්චර් දෙසේ ප්‍රශ්නය කතා කළේ. එතකොට ඒ වගේ ගානක් ඊට පස්සේ හුවේ ඊ අවුරුද්දේ 2019 තුන්වෙනි ස්ට්‍රක්චර් දෙසේ ප්‍රශ්නේ විදිහට. අවුරුදු 9කට ප්‍රශ්න පස්සේ තමයි මේ ප්‍රශ්නයක් ඇහුවේ. හරිද? හරි. අපි බලමු මේ ප්‍රශ්නේ. එතකොට මේකේ x කියන්නේ continuous random variable එකක් කියලා දීලා තියෙනවා. a කියන්නේ simple a කියන්නේ නියතයක් කියලා දීලා තියෙනවා. එතකොට ඒ x ගේ density function එක තමයි මේ තියෙන්නේ. සුපුරුදු විදිහට පළවෙනි කොටසේ මෙන්න මේ නියතය හොයන්න කියලා කියනවා. අපි යමු විසඳුමට. එතකොට අපි අර density function එකකට අදාළ condition දෙකේ පළවෙනි condition එක apply කරනවා. ඍණ අනන්තයක් ධන අනන්තයක් අතර x විශේෂයෙන් fx අනුකලනය කළාම එනාගේ එකට සමානයි කියන්නේ. එතකොට ඍණ අනන්තය replace වෙනවා මේ interval එකේ අවම අගය. ධන අනන්තය replace වෙනවා මේ interval එකේ උපරිම අගය. ඔය අතරතුර fx කියන්නේ මොකද්ද? මෙන්න මෙයා. එයාව ආදේශ කරනවා. එයාව තමයි දැන් x විශේෂයෙන් අනුකලනය කරන්න ඕනේ. ඒක එකට සමාන කරන්න ඕනේ. එතන මෙතන a කියන්නේ නියතයන්නේ. එහෙනම් ඒව අපිට අනුකලන නීතිය අනුව ඉවතට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඇතුළත සුළු කරමු. ඇතුළත සුළු කළාම x වර්ගය ධන 3ක් x කියලා. අනුකලන නීතිය අනුව මෙහිම ධන ඍණ ලකුණු වලින් වෙන වෙන පද වලට වෙන වෙනම අනුකලනය ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර මේ a කියන්නේ මේ හැමෝටම පිටතින් ඉන්න නියතයන්නේ. ඒතර ඒව ඉවතින් තියාගෙන සංගල වරහණක් දාලා ධන ලකුණේ වෙන වෙන පද දෙකට වෙන වෙනම අනුකලනය ඇප්ලයි කරනවා.
ඒතර මෙයාව x විශයෙන් අනුකරණය කිරීම සමාන වෙනවා x විශයෙන් x වර්ගය අනුකරණය කරලා මේ සීමාව තුළ එන අගයට එකතු කළා නම් x විශයෙන් 3ක් x මේ සීමාව තුළ අනුකරණය කරලා එන එහෙම වෙන් කිරීමට ප්‍රසාරණය කිරීමට කරන්න. එතකොට මෙතෙන්දී x ගේ දෙවෙනි බලය x විශයෙන් අනුකරණය කළාම එන්නේ x ඝනය බෙදීම 3 විදිහට. බිඳුවත් එකත් අතර. මෙතනදී අපි 3 කියන නියතිය ඉවතට ගන්න පුළුවන්. ඉවතට ගත්තාම මෙතන x තනි වෙනවා. එතකොට x තනි වුණ x නැත්නම් x ගේ පළවෙනි බලය x විශයෙන් අනුකරණය කළාම එන්නේ x වර්ගය බෙදීම 2ක් විදිහට. පිටතින් 3 කියන නියතිය මෙන්න මේ. හරි. ඉතින් මෙන්න මේ ප්‍රසාරණයට යොමු කළාම ඒ කියන්නේ අපර් බවුන්ඩරි ආදේශ කරලා එනාගෙන් ලෝවර් බවුන්ඩරි ආදේශ කරලා එනාගේ අඩු කරලා මෙන්න මේ විදිහට සුළු කරලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම නියත ඉවතට ගන්නවා. ඊට පස්සේ අර අගයන් ආදේශ කරලා අඩු කරලා අරගෙන මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. අවසානයේ වම් පැත්තෙන් එනවා ඒ වතාවක් 6න් 11යි කියලා. ඒ කියන්නේ ඒ යගේ 11න් 6. හරි. ඒ කියන්නේ 11න් 6යි කියලා අපිට හොයාගන්න පුළුවන් මේ ගාන. එතකොට රෝමන් 1 වල නැත්නම් සිම්පල් ඒ කොටස යහම ඒ කියන්නේ 11න් 6. ඊළඟ B වල අහනවා expected value එක calculate කරන්න කියලා. එතකොට අපිට අර සම්මත සූත්‍රය පාවිච්චි කරලා තමයි expected value එක හොයන්නේ මේ. අපි යමු. එතකොට ex කියන්නේ මොකද්ද? x වතාවක් fx x විශයෙන් ඍණ අනන්තය ධන අනන්තය අතර අනුකරණය කරලා එනවා. එතකොට ඍණ අනන්තය ඉන්ටර්වල් එකේ අවමාර්ගය වෙන බිඳුවෙන් රිප්ලේස් වෙනවා ධන අනන්තය ඉන්ටර්වල් එකේ උපරිමාර්ගය වෙන එකෙන් රිප්ලේස් වෙනවා. ඔය බිඳුවත් එකත් අතර දැන් fx කියන්නේ කවුද? a වතාවක් x වතාවක් x ධන 3. a ගියාගේ හෙව්වනේ 11න් 6යි කියලා. එහෙනම් එයාව ආදේශ කරලා ඒ fx වෙනකොට ඒක ආදේශ කරන්න පුළුවන් මෙතන. 11න් 6 වතාවක් x වතාවක් x ධන 3 කියන එක. ඉතින් මේකෙත් 11න් 6 කියන නියතය ඉවතට ගන්න පුළුවන්. මෙතනිනුත් x එනවා මෙතනිනුත් x එනවා. ඒ කියන්නේ x වර්ගයක් මේ වරහන පිටින් ඉන්නවා. ඇතුලේ x ධන 3 ඉන්නේ. ඒ කියන්නේ x වර්ගය වතාවක් x ධන 3ක් ඇතුලේ ඉතුරු වෙනවා 11න් 6 පිටතට ගත්තා. ඔය x වර්ගයේ වතාවක් x ධන 3 ඇතුළතට නැවත ගුණ කරලා ගත්තාම කියන්නේ ප්‍රසාරණය කළාම මෙන්න මේ විදිහට එනවා. x වර්ගයේ වතාවක් x ධනයක් විදිහට එනවා. x වර්ගයේ වතාවක් 3 3ක් x වර්ගයේ විදිහට එනවා. ධන ලකුණෙන් වෙන් වෙන පද දෙකට වෙන වෙනම අනුකලනය ඇප්ලයි කළාම 11න් 6 නියතයක් විදිහට පොදුවේ හැමෝටම පිටතින් ඉන්නවා. ඒකට x ඝනය x විශයෙන් අනුකරණය කළා 3ක් x වර්ගය x විශයෙන් අනුකරණය කළා. ඉතින් 3 නියතයක් විදිහට එළියට ගන්න පුළුවන්. මම මේ බෙදා වෙන් කිරීම කරද්දිම ධන ලකුණෙන් වෙන් වෙන පද වලට වෙන වෙනම අනුකලනය ඇප්ලයි කරද්දිම මේ 3 කියන නියතිය ඉවතට අරගෙනමයි ලියන්නේ. ලේසි. x ඝනය අනුකලනය කළාම මේ විදිහට එන්නේ. x වර්ගය අනුකලනය කළාම මේ විදිහට එනවා. ඒ හරයන්ගේ තියෙන නියතත් ඊට පස්සේ අපි ඉවතට ගන්නවා. අරගෙන සීමාවන් ආදේශ කරලා අඩු කරලා අවසානයේ එනවා මෙන්න මේ විදිහට උත්තරේ 44න් 30 ඒවත් 0.681 එන expected value එකේ යගේ කීයද 0.681 එයාත් භාගයක් විදිහට ගත්තොත් 44න් 30 හරිද අපි ඊළඟ කොටස බලමු හරි ඊළඟ C කොටස යහනේ variance එක calculate කරන්න කියලා හරි එතෙන්දී මෙන්න මේ සූත්‍රය තමයි ඇප්ලයි කරන්න වෙන්නේ variance එක කියන්නේ ex වර්ගය අඩු කිරීම ex ගේ වර්ගය කලින් ගානේ හම්බුනානේ හරිද එතකොට ex කියලා කියන්නේ අපිට කලින් හම්බුණා 30 බෙදීම 44 කියලා ඔන්න ඒක සුළු කළොත් 15 බෙදීම 22 කියන්නේ එයාගේ වර්ගය හරිද එතකොට ex වර්ගය මෙතෙන්දී අපි හොයා ගන්න ඕන හරි එතකොට ඒකට අදාළ සූත්‍රය මෙන්න මෙයා දැන් ex හොයනකොට මෙතෙන්ට x එන්නේ ඒ සූත්‍රෙම ex වර්ගය වෙනකොට x වර්ගය ආදේශ කළා නම්
මේ ඍණ අනන්තය ධන අනන්තය බිඳුවෙන් සහ එකෙන් රිප්ලේස් වෙනවා අවමගියෙන් සහ උපරිමගියෙන් x වර්ගයේ වතාවක් fx කියන්නේ මේ ඉන්ටර්වල් එක අතර තුන 11යි x වතාවක් x ධන 3. ඉතින් නියත ඉවතට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පිටතින් තියෙන x ඝනයක් වරහන් තුල x ධන 3 තියෙනවා. ওই දෙගොල්ලෝ වැඩි වෙලා x වල හතරවෙනි බලය ධන 3ක් x ඝනයි කියලා එනවා. ධන ලකුණෙන් වෙන වෙන පද දෙක වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන වෙනම අනුකලනය ඇප්ලයි කරන්න පුළුවන්. එතෙන්දී නියත එළියට අරගෙන අපිට ඔහොම සුළු කරගෙන ඉන්න පුළුවන්. අවසානයේ නෝ මෙන්න මේ විදිහට ආදේශ කරලා අපහාම අපිට ගන්න පුළුවන් 110න් 57යි ex වර්ගය. හරිද? එතකොට දශම කළොත් 0.5182. ඉතින් ඔන්න ඔය ආගේ මේ පළවෙනි සමීකරණයට ආදේශ කළොත් 110න් 57න් අඩු වෙනවා 22කින් 15 වර්ගය. ඒවත් 0.582කින් අඩු වෙනවා. කලින් අර ex දශම කළාම ආවේ 0.681 අන්නේ වර්ගය. ඉතින් ඔන්න ඔය සුළු කරලා 0.533 කියලා තියන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ ආන්සර් ෂීට් එකේ මෙහිම දුන්නට අපිට මේක විභාග මොහොතේ මෙහෙම කැල්කියුලේට් කරන්න බෑ. මොකද පැහැදිලිවම කියලා තියෙනවා කැල්කියුලේටර් සහ not allowed කියලා. ඒතර අපිට 2019 පේපර් එකට ඒ වෙලාවේ මුණ දෙනකොට උත්තරේ තියන්න පුළුවන් මෙහෙම භාගවලින්. මොකද අපිට මේක දශම කරලා දශමත් වර්ග කරන්න හැකියාවක් නැහැ නේ. මේ කැල්කියුලේටර් එක ආධාරයක් නැතුව. හරිද? ඒ නිසා මෙහෙම ආදේශ කරලා පිළිතුරු විදිහට බාර දෙන්න. මොකද ඒගොල්ලෝ ඒ ආන්සර් ෂීට් එක හරහා දෙන ඒ මාකින් ස්කීම් එකෙන් ඒගොල්ලෝ දෙන උත්තරේම අපිට ඒ මොහොතේ ගන්න බැරි නිසා. හරි? මේකට මෙහෙම තමයි උත්තරේ දෙන්න වෙන්නේ. අපි බලමු ඊළඟ කොටස. හරි. D කොටසේ කියනවා ඒ x ගේ අගය 0.2ට වඩා වැඩි වීමේ probability හොයන්න කියලා. හරිද? අපි යමු විසඳුමට. එතන x 0.2ට වැඩි වෙනකොට යන්න පුළුවන් උපරිම අගය කියන 1. අර ඉන්ටර්වල් එකේ බිඳුවත් එකත් අතරනේ. එහෙනම් 0.2ට වඩා වැඩි වෙනකොට යන්න පුළුවන් උපරිම අගය 1. එතකොට ඔය 0.2ට වඩා වැඩි වෙනකොට probability කියන්නේ මොකක්ද? 0.2 එකත් අතර ආවරණය වෙන කලාපයේ ඒරියා එකේ size එක. ඒක හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට අනුකරණය කරලා. ඉතින් 0.2 එකත් අතර x විෂයෙන් fx අනුකරණය කළා නම් 0.2 කියන එක මම 5න් 1යි කියලා භාගයක් බවට පත් කරගන්නවා හේතුව සුළු කිරීමේ පහසුව තමයි. එතකොට ඔය ඉන්ටර්වල් එක අතරතුර fx හැසිරෙන්නේ කොහොමද? අර ax වතාවක් x ධන 3නේ. ඉතින් ඒව 11න් 6 කියලා හොයාගත්තා. මම ආදේශ කරලා ගන්න පුළුවන්. නියත ඉවතර ගත්තා. වරහන් සුළු කරා. ඒකට මේ වගේ ප්‍රකාශනයක් එනවා. එතකොට ධන ලකුණේ මෙන් වෙන පද දෙකට වෙන වෙනම අනුකලනය ඇප්ලයි කරනවා. ඒ තැන්වලදී නියත ඉවතට අරගෙන මේ විදිහට අනුකලනය ඇප්ලයි කරලා අරගෙන ආදේශයන් දාලා ඔහොම සුළු කරගෙන එන්න පුළුවන්. හරිද? අවසානයේ එනවා මෙන්න මේ විදිහට සුළු කරලා 0.9යි 6යි 5යි 8යි. කියන්නේ 0.2ට වඩා probability වැඩි වීම 0.2ට වඩා x අගේ වැඩි වීමේ probability කියන්නේ 0.9යි 6යි 5යි 8යි. හරි. නෝ තමයි පිටුර ගන්න. මේ භාගයක් කරගත්තේ භාග හරහා සුළු කරන්න පහසු නිසා. දශම තියාගෙන සුළු කරනවා වෙනකොට 0.2 භාගයක් කරගත්තේ අර හරියට හරයන්ගේ අගයන් නවයන්ගේ අගයන් වලට කැපිලා ඉන්න සුළු කරන්න පහසුව තමයි. හරිද? අවසාන වශයෙන් කියන මෙන්න මේ. Calculate the variance of z where z is equal to 2 times x plus 1. ඒ කියන්නේ මෙන්න මේ x කියන random variable එකේ ඒ කියන්නේ continuous random variable එකේ x ගේ අගයන් දෙකෙන් වැඩි කරලා එකක් එකතු කළාම ඒක z කියන නව random variable අගයකට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. දැන් existing x අගයක් දෙකෙන් වැඩි කරලා ඊට එකක් එකතු කළාම එන අගය z කියලා ගත්තොත් z ගේ variance එක හොයන්න කියලා තමයි කියන්නේ. හරි. ඉතින් මේ වගේ ගානකදී අපිට කරන්න තියෙන්නේ දෙපැත්තෙම
Z ගේ variance එක මොනවද කියන්නේ? x හා z අතර සම්බන්ධය මේකනේ. අපි මොකද කරන්නේ? දෙපැත්තම variance එක ලබා ගන්න. දෙපැත්තම v ගන්න. ඒතර මේ පැත්තෙන් vz කියලා එනවා. වම් පැත්තෙන් දකුණු පැත්තෙන් v වල දෙකක් x ධන එක කියලා එනවා. ඒතර ධන ඍණ ලකුණු වලින් වෙන වෙන පද දෙකට වෙන වෙනම v apply කළා. ඒතර v වල එකක් x ධන v වල 1. ඒතර මම අර discrete distributions ගැන කතා කරද්දී ex ගේ vx ගේ සූත්‍ර කීපයක් කතා කළා properties යටතේ. එහෙම හයක් තිබ්බේ. ඒකේ vx සූත්‍ර අතර තිබ්බ මොකද්ද? නියතයක variance එක හැමතිස්සෙම බිඳුවක් වෙනවා කියලා කියනවා. හරිද? ඒ වගේම නියතයක් වතාවක් random variable එක දෙදී නියතය ඉවතට ගත්තේ ඉන්නේ කොහොමද? වර්ග වෙලා. හරිද? ඒතර දෙක කියලා නියතය ඉවතට එද්දී එන්නේ දෙකේ වර්ගය වෙනවා. ඒ variance වල හැටි. හරිද? ඒතර v set කියන එක අවසානයේ සමාන වෙනවා 4 වතාවක් vx ට. කලින් c කොටසදී අපි vx ගේ අගය හෙව්වා. ඒ වගේ ආදේශ කරලා අපිට vz ගේ අගය හොයන්න පුළුවන් 4 වතාවක් vx විදිහට. මෙන්න මේ විදිහට 0.21332 නැත්නම් 0.21332 කියන අගය තමයි vz ගේ අගය. හරිද? එතකොට ඔන්න ඔය කොටස සාකච්ඡා කිරීම එක්ක මෙන්න මේ continuous probability distribution වල general concept එකට තියෙන exercise discussion එක අවසන් වෙනවා. හරි? එතකොට මේ note එක සහ මේ answers මේ video එකේ description එක යටතේ තියෙනවා download කරගෙන බලන්න. හරිද? එතකොට මේ කතා කළේ අපි continuous probability distribution වල general concepts වලට අදාළ කාරණා කීපයක් සහ ಈ exercise එක. ඒතර ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා continuous probability distribution වල special distributions කතා කරන්න. ඒකට මුලින්ම uniform distribution එක. හරිද? එතනින් පස්සේ ඊළඟට exponential distribution එක, normal distribution එක, standard normal distribution එක පිළිවෙලින් ඊළඟ වීඩියෝ වලදී කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. බොහොම ස්තුතියි.